හරි. ආයිබෝන් හැමෝටම මාව ඇහෙනවද කියලා පොඩ්ඩක් කියන්න. එහෙනම් එහෙනම් හරිනේ. රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔයාලට මම හිතන්නේ අන්තිමට කතා කරේ EENT drugs වල EF part එකේ අන්තිම කොටස නේද? EA කියන එකේ මම කතා කරා otitis externa කියන එක. හරි ඒකට දෙන drugs ටිකක් මම කිව්වනේ. හරි. අද තියෙන්නේ otitis media ගැන කතා කරන්න. අපි ඒකට යමු. මේ ඊයේ පන්තියේ කරපු එකක් මම මේක චූට්ටක් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට මතක ඇති ඇන්ටි ත්‍රොම්බොලිටික් කියලා drug. sorry ත්‍රොම්බොලිටික්. රුධිර ගැටි දිය කරන්න ගන්න ඖෂධ. හරි. ඒ කියන්නේ ෆයිබ්‍රින් නැත්නම් රුධිර කැටියක් අපි මොනවා කරන්නේ? කෑලි කෑලි වලට කඩන්න පාවිච්චි කරන ඖෂධ කාණ්ඩය. අපි ඒවට කියනවා ත්‍රොම්බොලිටික් එහෙම නැත්නම් ෆයිබ්‍රිනෝලිටික් කියලා කියනවා. හරි. මේ ෆයිබ්‍රිනෝලිටික් වලින් කරන්නේ මොකක්ද ඇක්ෂන් එක ඉලෙක්ටිව් ප්ලාස්මිනෝජන් ප්ලාස්මීන් බවට කන්වර්ට් කරනවා. හරි එතකොට තමයි මේ රුධිර කැටිය කෑලි කෑලි වලට කඩන්නේ. ප්ලාස්මිනෝජන් ප්ලාස්මීන් බවට කන්වර්ට් කරන ඩ්‍රග් කාණ්ඩයට අපි කිව්වා මොනවා කියලාද? ෆයිබ්‍රිනෝලිටික්. මේකට හොඳම උදාහරණ එන්සයිම් කිව්වා. මොනවාද? ස්ට්‍රෙප්ටෝකයිනේස්, යුරෝකයිනේස්, ඇල්ටිප්ලේස්, ටෙනෙක්ටිප්ලේස්. හරි ඔන්න ඔවා තමයි මේකට උදාහරණ. ඉතින් මේක අපි දෙන්නේ සාමාන්‍යයෙන් ඩීප් වෙන් ත්‍රොම්බෝසිස් වලට. හරි ගැඹුරු ශිරාවල තියෙන රුධිර කැටි ඇතිවෙච්ච තත්ත්වයන් වල. ඊට පස්සේ පල්මොනරි එම්බෝලිසම්. පල්මොනරි සර්කියුලේෂන් එකේ රුධිර කැටියක් එහා මෙහා ගමන් කරන අවස්ථාවක කඩලා අයින් කරන්න. ආටීරියල් එම්බෝලිසම්. රුධිර වාහිනියක් එක නැත්නම් ආටරි එකක් ධමනියක් ඇතුලේ මොනවාද රුධිර කැටි එහා මෙහා ගමන් කරනවා. හරි ඒක වළක්වන්න. ඉතින් මේකේ සයිඩ් ඉෆෙක්ට් මොනවද? මේ කෑලි කෑලි වලට කඩපුවා කුඩා කෑලි රුධිර නාල දිගේ ගමන් කරනවා. හරි අපි ඒක කියනවා මල්ටිපල් මයික්‍රෝ එම්බෝලිසම් කියලා කිව්වා. අය මේවා ගන්නේ සත්තුන්ගෙන් මේ එන්සයිම ඇලර්ජි එන්න පුළුවන්. විශේෂයෙන් ස්ට්‍රෙප්ටෝකයිනේස් වගේ ඒවා දෙන්නේ ගන්න අපි මාළුන්ගේ ශුක්‍රාණු වලින්. හරි ඊට පස්සේ ඇරිත්මියා එන්න පුළුවන්. හරි ඊට පස්සේ රුධිරේ තුනී වෙනවා රුධිර වහනය වෙන්න පුළුවන්. හරි ඔය ටික තමයි මේ ෆයිබ්‍රිනෝලිටික් යටතේ දැනන් ඉන්න ඕනේ. මොනවාද? ප්ලාස්මිනෝජන් ප්ලාස්මීන් බවට කන්වර්ට් කරනවා. කන්වර්ට් කරපුවම ඉන්ඩිකේෂන් සයිඩ් ඉෆෙක්ට්. හරිනේ? right දැන් යන් එහෙනම් අපේ පාඩමට මේ මතක් කරලා දෙන්නේ නිකන් නෙමේ. ඔයාලා ඊළඟ එක්සෑම් එක ලියන්න ඉන්න පැට්ටියේ හින්දා කරන පාඩමට අග්ගාලා මොනවාරි පම් එකක් තිබ්බොත් මම ඒක කියලා දෙනවා. මොකද සරලව ඒක මතක් කරනවා කරපු ටික. හරි. දැන් මේවා ඔයාලට මතක නැත්නම් මගේ YouTube channel එකේ මම දාලා තියෙනවා මේ වීඩියෝ ටික. හරි ඒව අරන් බලන්න. හරිනේ? right. මම ඔයාලට කියන්න හිතියේ ear infection නැත්නම් අපේ ear එක සම්බන්ධයෙන් එන්න පුළුවන් ප්‍රශ්න ටික otitis media, otitis externa හරි කොහොම කියලා මම කිව්වා. හරි අපි අද කතා කරන්න තියෙන්නේ otitis media කියන එක. otitis media මතක තියාගන්න මේ මැද කනේ ප්‍රදාහයක් ආවොත් හරි මේ මැද කනේ ප්‍රදාහය නැත්නම් ඉන්ෆ්ලමේෂන් එකක් ආවොත් අපිට ඒකට කරන්න වෙන්නේ ඇත්තටම මොන වගේ දෙයක්ද? ඉස්සලාම කන චෙක් කරන්න ඕනේ. මොකද්ද? අපේ කනේ කම්බරේ සිදුරු වෙලා තියෙනවද කියලා බලන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඉස්සලාම පොඩි ළමයෙක්ට මේකක් හැදුනොත් එහෙම acute otitis media එකක් හැදුනොත් එහෙම එයා ටිකක් ගොඩක් දරුණුයි. ඒක සිවියර් පේන් එකක් එනවා. ඒක දරා ගන්න අමාරුයි පොඩි කට්ටියට විශේෂයෙන්. ඒකට අපිට දෙන්න වෙනවා මොනවද? සිස්ටීමික් ඇන්ටිබයොටික් හරි මොකක් හරි ඒකට හරියන බෙහෙතක් දෙන්න වෙනවා. හරි? හැබැයි මේක ඉස්සලාම අපි ටොපිකල් ප්‍රිපරේෂන් දාන්නේ නැහැ. දාන්න කලින් කන චෙක් කරන්න ඕනේ අපේ ඉයර් ඩ්‍රම් එක ඩැමේජ් වෙලාද කියලා. ඩැමේජ් වෙලා තිබුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඉන ඉයර් එක ඇතුළට
ගමන් කරනවා මොනවද? මේ දාන බෙහෙත්. හරි? ඒකින්ද මොකද වෙන්න පුළුවන්? අපේ මැද කනට සහ ඉනර් එකට හානි වෙන්න පුළුවන්. හරි ඒ නිසා අපි ඒ වගේ වෙලාවකදී බෙහෙත් දාන්න යන්නේ නැහැ. අපි මොකද සිස්ටීමික් එකක් දීලා ඊට පස්සේ චෙක් කරලා බලනවා ඊය ඩ්‍රම් නැත්නම් ටිම්පානම් එක පර්ෆොරේට් වෙලා තියෙනවද කියලා. සිදුරු වෙලා තියෙනවා නම් බෑ ඒ වැඩේ කරන්න ටොපිකල් ප්‍රිපරේෂන් දාන්නේ නැහැ. හරිනේ? එහෙනම් ඕටයිටිස් මීඩියා කියන්නේ මොකද්ද? මැද කන ප්‍රදාහයට ලක්වීම. හරි? මැද කන ප්‍රදාහයට ලක් වෙන එකට ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මොනවද? සිස්ටීමික් ට්‍රීට්මන්ට් තමයි කරන්නේ. හරි? ඔක තමයි අපි ඉස්සල්ලාම දැනගෙන ඉන්නේ. අපි දාගමු එහෙනම් ඉස්සල්ලාම ඕටයිටිස් මීඩියා. මේත් එක්ක මම පොඩ්ඩක් ඔයාලට ස්ලයිඩ් එක ෂෙයා කරන්නම්. right. මේ බලන්න මතක ඇති වෙන්න මෙතන මේ කෙනෙක් ගන්න. ඒ ඇත්තට අපි ඕටයිටිස් මීඩියා කියලා දාන්න මේ කෙනකල් මං හරි ඒක එනකල් අපි මේ විදිහට බලමු දාන්න it cause severe pain it cause චුට්ටක් ඉන්න අද ටිකක් ස්ලෝ වෙලා වගේ යන්නේ මේ කමන්නේ it cause severe pain it cause severe pain හරි ඔයාලට මම ඇහෙනවද ඇහෙනවද මාව දැන් කැඩි කැඩි ඇහෙන්නේ ඇහෙනවද මාව ඔයාලට එහෙනවා හරි හරි දැන් බලන්න මේක පේනවනේ ඔයාලට මේ ස්ලයිඩ් එක මම ඔයාලට කිව්වේ දැන් මේ ඕටයිටිස් මීඩියා ගැන කතා කරන විදිහේ මම මේකේ යනවා ඔයාලට ඉන්න මේ කොටස හරි දැන් ඒකට ආව අපි ගිය සතියේ බලපු ටික right okay හරි මේව දාගමු අපි it cause severe pain ඒත් එකම දාගන්න it results due to infection of the
middle ear. Middle ear. මැද කන ආසාදනයක් වීම හින්දා තමයි ඔක වැඩිපුරම ඇති වෙන්නේ. ඒක මොනවා වෙන්න පුළුවන්ද? viral or bacterial. බලන්න දාගන්න viral එකක් හෝ viral or bacterial. හරි viral or bacterial. ඒත් එක්කම දාගන්න ඕකේ acute bacterial infection. හරි නැත්නම් acute bacterial otitis media. Acute bacterial otitis media. හරි ක්ෂණිකව ඇති වෙන මේ බැක්ටීරියාව හින්දා ඇති වෙන otitis media එකක් ආවොත් අපි මොකක්ද කරන්න ඕනේ? require systemic antibacterial treatment. දාගන්න require systemic antibacterial treatment. හරි treatment ඒත් එක්කම දාගන්න topical treatment is contraindicated. මේකේ මම කිව්වා topical treatment එකක් දෙන්න යන්නේ නැහැ. මොනවා කරන්නද? අර හරියට චෙක් කරන්න. Topical treatment is contraindicated. හරි contraindicate වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ topical එකට යනවනම්? මොකද කරන්න ඕනේ? කන හොඳට චෙක් කරලා බලන්න ඕනි. ear drum එක damage වෙලාද, perforate වෙලාද කියලා. හරි මෙතන දාගෙන contraindicated in presence of perforation of the ear drum. Contraindicated in presence of perforated සිදු වෙලා ear drum. ear drum එක සිදු වෙලා තියෙනවා අපි මේව දෙන්නේ නැහැ. හරිද? මොකද වෙන්නේ එහෙම වුණොත් එහෙම middle ear එක damage වෙන්න පුළුවන්. හරි ඒ හේතුව ඒකයි දෙන්නේ නැති වෙන්නේ. සිදු වෙලා තිබ්බොත් අපි දාගේවා ඒ සිදුර හරහා ඇතුළට යනවා මැද කරට යනවා. හරි due to damaging effect of middle ear. අනවහන්න. හරිනේ? ඕක තමයි මොකද්ද? ඔය තමයි අපි කියන otitis media. හරි? ඊට පස්සේ ඔයාලට මම මේ කියන්න ඕනේ ඊළඟ ප්‍රශ්නේ තමයි කනේ එන ගොඩක් දිනට මොකද්ද? සාමාන්‍යයෙන් naturallyම මොනවා වෙනවද? අපි ear wax එක අයින් වෙනවා. මම කියලා තියෙනවා ear wax කියන්නේ අපිට මේ හොඳ දෙයක්. හරි? ඒකේ තියෙන්නේ මොනවද? immunoglobulin තියෙන්නේ. අපේ බාහිරින් එන දේවල් මේක අල්ලගෙන මොනවා කරනවද? එළියට දානවා ආපහු. සාමාන්‍ය මොකද වෙන්නේ? normally ear wax automatically අයින් වෙනවා. කනේ. හැබැයි අපිට අයින් කරන්න වෙන අවස්ථාවක් එනවා සමහර අයගේ මේව අයින් වෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? අපිට අයින් කරන්න සිද්ධ වෙනවා. ඒ නැත්නම් කන් ඇහෙන්නේ වගේ කියලා දැනුනොත් එහෙම අපි ડોක්ටර් ගාවට ගිහිල්ලා බලනවා. බලපුවාම මොකද වෙන්නේ? කනේ තියෙනවා ear wax පිළලා මොනවාද? අපේ කම්බරේව පේන්නේ නැහැ. හරි එතකොට තමයි අපි අයින් කරන්නේ. සාමාන්‍යයෙන් අපි අයින් කරන්නේ මොනවද කරන්නේ? අපි මේවා අයින් කරන්න අපි දානවා එක්කෝ normal saline එක syringe කරනවා. හරි? ආයට syringe කරනවා. වේගෙන් syringe කරනකොට ඒ ඇතුලේ තියෙනවා ගැලවිලා එනවා. ඔය ඔක්කොම කරන්න කලින් මොනවද කරන්න ඕනේ? wax එක soft කරන්න ඕනේ. හරි? soft කරන්න අපි දානවා normal saline දානවා. හරි? ඊට පස්සේ කයි දානවා මොනවද?
දන්න කට්ටිය කියන්න බලන්න මොන වගේවද අය දාන්නේ. සාමාන්‍ය දැනුමක මොනවද දාන්නේ අපි අය. කනට දාන්නේ ඊයර් සෝඩියම් බයිකාබනේට් ඊයර් ඩ්‍රොප් අය තව ඔයිල් වර්ග දානවා. ඔලිව් ඔයිල් ඔය වගේ දේවල් දානවා. හරි? ඒ වගේ දේවල් දානවා. එහෙනම් මතක තියාගන්න මේ කනට අපි විවිධ දේවල් දානවා. හරි? ඒ නිසා මේ කනේ ඉස්සල්ලාම කරන්න ඕනේ තමයි අපේ ෆෙරමෝන් අයින් කරන්න. හරි? අයින් කරන්න අපි මොනවද දාන්නේ? අනිවාර්යෙන් දානවා මෙන්න මේ ඉයර් වැක් සොෆ්ට් කරන දේවල්. හරි? වැක් සොෆ්ට් කරන දේවල් දාන්න. හරිද? right. එහෙනම් මතක තියාගන්න පළවෙනි කාරණය. හරි? පළවෙනි කාරණේ තමයි ෆෙරමෝන් අයින් කරන්න. හරි? පාවිච්චි කරන්න ඕන. හරි? right. අපි දැන් දාගමු ඉස්සෙල්ලාම දාගමු මේ විදිහට removal of earwax removal of earwax අපර මට විනාඩි දෙකක් දෙන්න මම මේක පොඩ්ඩක් දාලා යන්න විනාඩි දෙකක් දෙන්න මට හරි අපි මේක දාමු earwax මේක දාන්න yellowish oily substance කියලා මෙන්න මේක දාගන්න හරි විනාඩි දෙකක් මට දෙන්න හරි
හරිනේ ඔයාලා මේක ලියවනේ මේක ඇවිල්ලා yellowish oily substance එකක් outer ear එක. උතර දාන්න මෙන්න මෙහෙම එකක්. මම චුට්ටක් ඔයාලට පෙන්නන්න. මේකට කියනවා අපි මීටාල් ස්කින් එක කියලා. මොකද්ද? කනේ external ear එකේ ඉඳන් ear drum එක දක්වා තියෙන ඇතුළත කනේ මොකද්ද? ස්කින් එක. හැමෝට කියනවා අපි මීටාල් ස්කින් එක කියලා. හරි මේ මීටාල් ස්කින් එක තමයි මේක ස්‍රාවය වෙන්නේ. හරි මීටාල් ස්කින්. එතන වරහන් දාගන්න මීටාල් ස්කින්. මේ present as wet. හරි මේක wet. sticky brown color. හරි අපි තෙත ගතියක් තියෙද්දි brown color එකක්. හරි sticky. වේලනකොට මොකද වෙන්නේ? grey flaky substance. නිකන් පතුරු පතුරු යන නේද? greyish color. හරි දුඹුරු පාට වගේ කලර් එකක් තියෙන එකක්. මේක ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ. ඔබ ඔයාලා දන්නවා අත්දැකීමෙන් can become impacted. මේවා මොන වෙන්න පුළුවන්ද? ඇතුලේ එකට ස්ථිර වෙලා, තද වෙලා එකට හිර වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන එක දෙයයි කනට මොනවා කරන්න ඕනද? මේ තියෙන දේවල් ටික ගලවලා අයින් කරන්න ඕනි. ගොඩක් දෙනෙක්ගේ කනේ මේ ඔටෝමැටිකලි මේක රිමූව් වෙන්නේ නැහැ. හරි? රිමූව් කරන්න නම් මොකද කරන්න ඕනේ? ඔය විදිහට සිරිස් කරන්න ඕනි. ඒ සිරිස් කරන්න කලින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ ස්ටොප් කරන්න එක. හරි? මෙන්න ඔයලා එකක් පෙන්නන්න. right. මේකේ විශේෂම දේ තමයි ගොඩක් දෙනෙක්ගේ මේ ear canal එක හරි මේ අපි කියවනේ S shape කියලා මේ shape එක අසාමාන්‍ය වීම S shape එකෙන් තොර වීම මේක එන්න හේතුවක් හරි සමහර අයගේ සෙරුමන් වැඩි වෙන ඒ කියන්නේ මේ ear wax වැඩි වෙන disease condition එන්න පුළුවන් හරිද ඊට පස්සේ improper use of cotton swab හරි ඒ කිව්වේ අපි නිතරම මේ කනට මොනවද දාන්නේ cotton හරි අර ඔයාලා දාන්නේ අර ඇතුළට කුළුන් එක්ක අර පොඩි බටයක් තියෙන සොප් එක ඒ සොප් දානකොට මොකද වෙන්නේ සමහර අයගේ මේ වැඩේ වෙන්න පුළුවන් හරි හිර වෙන්න පුළුවන් right අපි එහෙනම් දාගමු risk factor right abnormal ear canal shape හරි ඊට පස්සේ disease that cause increased cerumen improper use of cotton swab improper use of cotton swab ඇතර මේ ඔයාලට මේ මම කියන ගමන් කියන්න දැන් මේව ආව හම්බෙන්න ආවේ මේ කෙනෙක් ආවේ මේ ඔයාලට මතකද දන්නේ මේක කාලෙක අවුරුදු දෙකකමාර විතර කලින් අන්තෝනි බස් එකක අලියෙක් හැක්කිලා අඹරනදී අලියා මරුණා ඒකේ පියදුරා ඒ කකුල් දෙකෙන් එකක් කැපුණා අනිත් කකුල තිබිලා තියෙන එක කකුලක් මේ කපන්නේ කියලා එයාතර මේ ආධාරයක් ආවේ එයාලට හොස්පිටල් එකේ කට්ටිය අඳුරනවා ඒ නිසා තමයි ආවේ සම්බෙලා දැන් මුදලක් අරන් යන්න ආවේ ඉතින් එහෙම කට්ටිය ඉන්නවා ගොඩක් අසරණ වෙච්ච මිනිස්සු කියන්නේ එයාගේ අනිත් කකුලක් කැපුවොත් එයාට යන්න ආයෙත් නෙමෙයි එක කකුලක් කපලා දෙන්නේ අනිත් කකුල ඉතින් ගොඩක් ඉදිරියලා මම දැන් දැක්කා ඒක ඉතින් එහෙම ජීවිත තියෙන අපිට උනත් ඔය වැඩේ වෙන්න පුළුවන් ඕනම මොහොතක මොකද අපි අඳුරන්නේ හේතුව හොස්පිටල් එකට ඇවිල්ලා අපි නැත්නම් විතරම දකිනවා ඉතින් මම දැකලා තමයි එයා ඇත්තම මම පොතක් පෙන්නුවා ගොඩක් දෙනෙක්ගේ ආදායම් ගන්න තියෙනවා එයා ඇත්තම කකුලක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ
කටිනම දෙයක්. මේ අපි ඒක උදව් කරන්නේ ඕනේ. ඒකයි මම ටක් ගාලා පල්ලෙහාට ගියේ. හරි. right. අපි ඊළඟ ප්‍රශ්නෙට right. මේකෙදි කළ යුතු දේ මොකද්ද? මෙන්න මේ දේවල් තමයි risk factors. මෙන්න මේ දේවල් කරන්න එපා. අනේ ඉතින් හැඩේ නම් අපිට ෂේප් හදන්න විදියක් නැහැ. ඒක පොඩි කාලේ නම් එන එකක් නේ. right. මේකෙදි ඉතින් අපිට කරන්න ඕන දේ තමයි right. පළවෙනිම එක තමයි ඉස්සලාම මෙයාගේ wax එක soft කරන්න ඕනේ. right. අපි එහෙනම් ඉස්සලාම දාගමු කළ යුතු දේවල් වලින් පළවෙනි එක first soften the wax. First soften the wax. right. soften the wax. right. ඊට පස්සේ දාගන්න to soften following brush use එක මොනවාද හොඳම පළවෙනි එක තමයි sodium bicarbonate eardrop. මේක වාගේ ප්‍රැක්ටිකල් වලදී හදන්න තියෙන එකක්. හරි? sodium bicarbonate eardrop එක. කාට හරි නිකන් මතකයක් තියෙනවා නම් මොනවද මේ වගේ තියෙන්නේ කියලා මම එකක් කියනවා sodium bicarbonate තියෙනවා. ආයෙ මොනවද මේ වගේ? කාට නිකන් මතකයෙන් කියන්න පුළුවන්කමක් තියෙනවා නම් මතකයක් තියෙන්නේ. ඔයාලා තමයි පරණම ක්ලාස් එක මම දන්න තරමින් මේ පන්තියට ගුරුකුලෙ තිබ්බ පන්තියෙම මේකට මේ එක හැදුව ප්‍රැක්ටිකල් sodium bicarbonate eardrop එක. කාට හරි මතකයක් තියෙද? දැන් කියනවා අපි හිටියේ නෑ කියලා නේද? හරි? සරුෂි එහෙම හිටියා නේද? නිමේෂා ඉතංකනම් මට වැඩි මතකයක් නෑ ඒක ප්‍රැක්ටිකල් දවසේ හිටියද කියලා. කාට හරි මතක දැන් ඉතින් හැමෝම ඉතින් අපි හිටියේ නෑ කියලා. හරි? glycerol glycerol වයින් හිටියා නේද? sodium bicarbonate glycerol I water and water. මොකද කරන්නේ? sodium bicarbonate glycerol වල දිය වෙන්නේ නැහැ. sodium bicarbonate ප්‍රමාණය ජලයේ දිය කරගෙන ජලයේ මිලියන 9කට දිය කරගෙන මොකද කරන්නේ? ඒක තමයි glycerol වල දිය කරන්නේ. ඒකල මුළු පරිමාව 30 දක්වා වැඩි කරනවා. මතක ඇති sodium bicarbonate ගෑන් මෙකැනිසම් 5යි glycerol අපි ගන්නවා මිලිලීටර් 9ක් නේද? මිලිලීටර් 9ක් water to 30 ml. හරිනේ? මිලිලීටර් 10ක් නේද? ඔන්නයි මතකයක් තමයි මම කියන්නේ සාමාන්‍ය 10ක් නේ. මේකේ ජලයේ දිය වෙන්නේ නැති හින්දා මේ glycerol දිය වෙන්නේ නැති හින්දා අපි sodium bicarbonate මිලිලීටර් 12ක් විතර ගන්නවා. 12ට දිය කරගන්නවා. මතකයක් ඇති ඒක හේතුව sodium bicarbonate ග්‍රෑම් එකක් දිය කරන්න ජලයේ මිලිලීටර් අනිවාර්යෙන් කීයක් ඕනද? 12ක් ඕනද? හරි 12ක අපි දිය කරනවා මේ ටික. හරි. ඒකන තමයි මේක හදා යන්නේ නේ. හරි. ඉතින් ඔය මතකයක් තිබ්බම ඒකත් ලොකු දෙයක්. right. මොකද ප්‍රැක්ටිකල් වලදී මේක අහන්නේ. හරි. right. දෙවෙනි එක normal saline eardrop 0.9% sodium chloride eardrop 0.9% sodium chloride eardrop. හරි. තව තියෙනවා නම්
ඔලිව් ඔයිල් හරි ආමන්ඩ් ඔයිල් හරි දාන්නත් පුළුවන්. ඔලිව් ඔයිල් ආමන්ඩ් ඔයිල් ඔලිව් ඔයිල් or ආමන්ඩ් ඔයිල්. හරි. තවනදී ඔය තියෙන බ්‍රෑන්ඩ් නේම් තියෙනවා. සෙරුමෝල්, වැක්සෝල් කියන බ්‍රෑන්ඩ් නේම් තියෙනවා. මතක තියාගන්න. බ්‍රෑන්ඩ් නේම් සෙරුමෝල්, වැක්සෝල් කියන තමයි පාමුතුල ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම්. හරි. සෙරුමෝල්, වැක්සෝල්. හරිද? right. ඊට අමතරව මේවා කරාට පස්සේ අපි මොකද කරන්නේ? මේවා අයින් කරන්න ඕනේ. මොකද අයින් කරන්නේ? second step එක. then ඊළඟ තරුණ දාගෙන then after 2 weeks ආවල් සතියක් දාන්න කියලා සමහර වෙලාවට කියන අපි දෙකින් එන්නේ. after 2 weeks disconnect කරලා connect කරගන්න. after 2 weeks syringe with water. syringe with water. syringe with water. හරිනේ? right. එහෙනම් ඔයාලා මතක් කරනවා දැන් මොනවද? ear wax එකක් නැත්නම් සෙරුමන් ඇතුළේ එකතු වුණොත් හරි ඒක අයින් කළ යුතු ක්‍රමය. මොකද්ද? ඉස්සල්ලාම wax off කරන එකක් අරගෙන අත දෙකක් පාවිච්චි කරලා වතුරෙන් සිලින්ජ් කරන්න ඕනේ. disconnect වෙයි connect කරගන්න. මේකට ඔයාලා හිතු මතයට කරන්න යන්නේ නැහැ. ENT ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා කන චෙක් කරගෙන කනේ වැඩිපුර තියෙනවද සෙරුමන් කියලා බලලා තමයි මේ වැඩේ කරන්නේ. හරි? තමන්ට හිතු මතයට මේවා කරන්න යන්නේ නැහැ. මොකද perforate වෙලා තිබ්බොත් ගැටලුවක් නේද? ඊය දානකොට හරි. දෙන්නේ කිව්වා. හරි එන එක තියෙනකල් අපි කරන්නේ. right. ඊළඟට අපි Meniere's disease. අවසානක කන සම්බන්ධ වෙන Meniere's disease. හරි. මොකද්ද? Meniere's disease. අහලා තියෙනවද මේ ලෙඩේ? Meniere's disease. මේනියා නෙමේ Meniere's disease. මේ මොකක් වෙන්නේ ඇතිද? හරි? ගොඩක් දෙනාට MCQ එහෙම ආවොත් Meniere's disease කියලා දන්නේ නැහැ. එතකොට මොකක්ද මේ Meniere's disease කියන්නේ? මොකද්ද? inner ear එකේ pressure එක imbalance තියෙනවා. හරි? inner ear එකේ pressure එක imbalance වෙනවා අපි කියනවා Meniere's disease කියලා. හරි? Meniere's disease. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ Meniere's disease වලට අපි pressure එක නැවත යථාර්ථයට පත් කරන්න පුළුවන් විදිහට අපි ඖෂධ දෙන්න ඕනේ. හරි? මේක ප්‍රෙෂර් එක ඉම්බැලන්ස් වුණාම අපි මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක හරියට දෙන්නේ නැතුණාම අපි අසමතුලිතයි නේද? කැරකිල්ල එනවා, වර්ටයිගෝ එනවා. හරි? එතකොට අපි මොකද කරන්නේ? මේක කරෙක්ට් කරන්න බෙහෙත් දෙන්න ඕනේ. මොකද? වර්ටයිගෝ වලට පාවිච්චි කරන ඩ්‍රග්. මොනවද? හොඳම ඩ්‍රග් එක. ෆ්ලුනරසින්, සිනරසින්. හරි? ඔන්න ඔයගේ ඖෂධ පාවිච්චි කරන්න වෙනවා. හරි? මොනවද එන Meniere's disease කියන්නේ? අපේ pressure එක inner ear එකේ imbalance එක. right දාගමු අපි. පොඩි note එකක් දාගන්න. Pressure in the inner ear fluid. Pressure in the inner ear fluid is changed. Pressure in the inner ear fluid become change. Right? Become change.
මේකට මොකක්ද වෙන්නේ මෙහෙම වුණාම ඒකේ රිසල්ට් එක තමයි severe vertigo. severe vertigo. හරි? vertigo කරකැවිල්ල ඇති වෙනවා. හරි? severe vertigo. මේවට ඉතින් ට්‍රීට්මන්ට් එක තමයි මොනවද? සිනුරසින්, හරි? ෆ්ලුනරසින්, හරි? ඊට පස්සේ බීටා හිස්ටින් ඔය වගේ ඖෂධ දෙන්න පුළුවන්. ඒවට හරියන්නේ නැත්නම් සර්ජරි කරන්න සිද්ධ වෙනවා. මොකද්ද සර්ජරිය? හරි? කනේ මොනවා කරන්න ඕනද? ප්‍රෙෂර් එක ඉක්වලයිස් කරන්න පුළුවන් විදිහට පොඩි සර්ජරියක් කරන්න සිද්ධ වෙනවා. හරි මේවා ENT සර්ජරි. රයිට්. දාගන්නේ ට්‍රීට්මන්ට්. හරි. සිනරසින්. ආඩර කියන්න පුළුවන් සිනරසින් වල ස්ට්‍රෙන්ත් එක ටැබ්ලට් එකට අහලවත් නැද්ද? 25 මිලිග්‍රෑම්. ඉතින් එකක් තියෙනවා. ටැබ්ලට්. හරි? බීටා හිස්ටින් ටැබ්ලට් එක 8 මිලිග්‍රෑම් තියෙනවා 16 මිලිග්‍රෑම් තියෙනවා ටැබ්ලට්. හරි? ඊට පස්සේ ෆ්ලුනරසින් ෆ්ලූඩාන් කියලා ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ෆ්ලුනරසින් 5 මිලිග්‍රෑම් තියෙනවා. 10 එකක් තියෙනවා. හරි? 5 මිලිග්‍රෑම් ෆ්ලුනරසින්. හරිද? මේකේ දාගමු අපි මේ ඩ්‍රග්ස් වලට ආන්සර් කරන්නේ නැත්නම් in very severe case have to equalize the සමාන කරනවා pressure in the inner ear. So have to do a surgery. හරි නේද? එහෙනම් ඔතනින් මම අවසන් කරනවා මොකද්ද? ඊය එක ගැන තියෙන කතාව. හරි? ඊය එක ගැන තියෙන කතාව. බලන්න මොනවද මේ ඊය එක සම්බන්ධයෙන් අපිට ආපු ප්‍රශ්න තුන? otitis externa, otitis media, Meniere's disease, cerumen remove කරන විදිහ. ඔය හතරවල කාරණා පහ දැනගත්තාම හොඳටම ඇති. හරි? ඒ නිසා මේකෙදි මොකද කරන්න ඕනේ? ඔන්න ඔය කාරණා ටික හරියට බලා ගන්න. හරි? right. right. අපි යන්නේ නම් drugs affecting the nose. මම මේක චූට්ටක් පෙන්නලා ඉන්නම් ඔයාලගේ නේ. right. මේ ඉසොෆේගස් එකට ආවේ නැහැ. පෙරුමන් ටික තමයි මේ ඊය එකේ තියෙන ප්‍රශ්න ටික තමයි කතා කරේ. හරි? ඊට පස්සේ අපි යන් නාසයට බලපාන ඖෂධ. හරි? right. right. එහෙනම් ඉස්සරහට drug affecting the nose. right.
ඇත්තටම නෝස් එක ගත්තාම හරි ගොඩාක් වෙලාවට මෙතන තමයි වැඩිපුරම මොනවා වෙන්නේද? ඩැමේජ් වෙන්නේ. ඇයි ඒ? ගුටි කෑවත් ගුටි කන්නේ නහය තමයි නේ වැඩිපුරම. ඇයි ඒ? නහය තමයි ඉස්සල්ලාම අපේ මූණේ ඉදිරියෙන්ම තියෙන කොටස. හරි. එතකොට මේ නහය මොකක් හරි වැදුනක් ගිහිල්ලා ඉස්සල්ලාම වදින්නේ ඒක. හරි. ඒ නිසා නහය කියන එක ගොඩක් වෙලාවට mechanical damages වැඩි තැනක්. හරි. ආය නහයට තමයි ඉස්සල්ලාම මොන හරි අපේ නහය හරහා තමයි ගොඩක් ආසාදනයන් සිද්ධ වෙන්නේ. හරි. ඇලර්ජන්ස් ගමන් කරන්නේ. හරි. එක එක පාටිකල් අපේ ඇඟට ගෙනියන්නේ කිමිකල් වර්ග හැමදේම අපි මේක හරහා තමයි ඉස්සල්ලාම අපේ ඇඟට ගන්න. හරි. ඒ නිසා මේ තැන හරි වැදගත්. ඒකයි ENT කට්ටියගේ වැඩිපුරම නහය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්නේ. ඕකේ තියෙනවා ENT කියලා වෙනම හොස්පිටල් වල ඉන්න ડોක්ටර්. ENT ડોක්ටර්. I නෙමෙයි ENT. මොකද ear, nose, throat. මේකේ nose එක තමයි එයාලා ප්‍රධානම ඉන්ද්‍රිය. හරි මොකද හේතුව එයාලට වැඩිපුරම කේසස් එන්නේ ඔන්න ඕක හරහා. හරිද? right. බලන්න inside of the nose is extremely vascular. හරි වැඩිපුරම මොනවද තියෙන්නේ මේක ඇතුලේ? වැඩිපුරම තියෙන්නේ මොනවද? blood vessels. හරි? right. මේකකින් මේකෙන් අපිට ගොඩාක් drugs ලබා දෙන්න පුළුවන්. ඇයි? highly vascularized place එකක්. හරි? නාසය ඔස්සේ දෙන්න පුළුවන්. හරිද? එහෙනම් ගොඩක් මෙඩිසින් අපිට ලබා දෙන්න හැකියාව තියෙනවා නාසය හරහා. හරිනේ? right. ඔයාලා මතක තියාගන්න මේ නාසයේ විශේෂ ස්ථාන කීපයක් තියෙනවා. අන්න අපි ඒක ඉස්සෙල්ලා බලලා ඉමු. හරිද? ඉතින් නාසයේ විශේෂයෙන්ම අපිට හම් වෙනවා සයිනස් කියලා දාතියක්. සයිනස්, කැවිටි, කුහර. හරි? මේ කුහර තියෙන්නේ අපේ ඔය දෙපැත්තේද? අපේ නාසයේ දෙපැත්තෙන් කුහර දෙකක් තියෙනවා. අපේ ඇහැට උඩින් කුහර දෙකක් තියෙනවා. හරි? right. බලන්න මේ නාසයෙන් කරන දේවල් මොනවාද? smelling disorders අපිට එන්න පුළුවන් නාසයේ මෙන්න මේ වගේ ප්‍රශ්න. smelling. හරි? අපි කියනවා anosmia. හරි? ගන්ධ සුවඳ දැනෙන්නේ. anosmia. හරි? ඊට පස්සේ dysosmia. dysosmia කියන්නේ මොකද්ද? distorted sense of smell. smell එක හරිම අඩුවෙන් දැනෙන්නේ. හරි? hyperosmia. ඒ කියන්නේ මොකද්ද? smell එක වැඩිපුර දැනෙනවා යාළුවා. හරි? increase sensitivity to smell. හරි? ඊට පස්සේ presbyosmia. මොකද්ද? loss of smell from normal aging. හරි? සාමාන්‍ය වයසට වඩා මොනවද වෙන්නේ? ගඳ සුවඳ දැනෙන එක අඩු වෙනවා. හරි? ඔය වගේ nose එකේ smelling disorders කීපයක් තියෙනවා. right. පොඩකින් යන් අපි තව ටිකක් ක්‍රියාගමු තව ටිකක් දැම්ම එපා. හරි? right. බලන්න ඊට පස්සේ මේ තමයි anatomy and physiology of the nose. හරි? නාසය ගත්තාම ඔයාලට පේනවා ඇති මේ septum එකේ හරි nasal septum එක මැද තියෙන මේක හරි ඒ කියන්නේ නාසයේ තියෙන මේ ආවාරය නාස්පුඩු දෙක වෙන් කරන ආවාරය මේ ආවාරය අපිට හම්බ වෙනවා ආවාරයේ දෙපස කුහර දෙකක්. හරිද? මේ එක කුහරයක්. හරි? මේ එක කුහරයක්. හරි? අනිත් එක මේ ඇස් බෝල දෙක තියෙන තැන ඒකට උඩින් තව කුහර දෙකක් තියෙනවා. මොනවද මේවා? මේවා සයිනස්. හරි? මේ තියෙන්නේ frontal sinus එක. හරි? frontal sinus එක. හරිද? මේ තියෙන්නේ මේ එක එක නම් වලින් තියෙන ඔයාලා මේ නම් වැදගත් නෑ. හරි? මේවා අවශ්‍ය නෑ. sinus හතරක් තියෙනවා කියන එක මතක තියාගන්න. හරිද? one of two primary entry points for oxygen. එතනම oxygen එන entry point දෙක. හරිද? එතකොට nasal septum separation between the nostril එක දෙකට වෙන් කරන තැන. හරි? turbinate layers of the bone within each nasal chamber. මේ nasal chamber එකේ තියෙන මොනවද? එක එක nasal chamber එකේ තියෙන
අස්ති terminate මේ තියෙන්නේ superior terminate හරි middle terminate inferior terminate හරි ඔය වගේ අස්ති වර්ග තුනක් දාලා තියෙනවා හරි මේවා හරහා තමයි මොනවද ගමන් කරන්නේ අපි උස්ම ගන්න දේවල් ගමන් කරන්නේ හරි right එහෙනම් අපි ඉස්සල්ලාම දාගමු මේ anatomy එක anatomy එක දාලා ඉවරලා අපි තමයි අන්තිමට යන්නේ බලන්න මේ තමයි frontal side හරි මේ තමයි මොකද්ද බලගේ නාස් කුහරය මේ තමයි සෙප්ටම් එක ආවාරය බලන්න අපි හුස්ම ගන්නකොට මේ හරහා ගමන් කරනවා එතකොට මේ කැවිටිස් පිරලා තියෙන්නේ මොනවාගෙන්ද කැවිටිස් පිරලා තියෙන්නේ මොනවාගෙන්ද විශේෂයෙන් ෆ්‍රන්ටල් සයිනස් එක හරි මේක තියෙන්නේ එයා වලින් පිරিলা හරි එයා වලින් පිරিলা වාතයෙන් පිරලා තියෙන්නේ ඊට පස්සේ මෙතන තියෙනවා මැක්සිලරි සයිනස් එක මේ දෙපැත්තේ මැක්සිලරි සයිනස් එකත් මොනවද තියෙන්නේ එයා තියෙනවා ඊට අමතරව මේක ඇතුලේ නිෂ්පාදනය වෙනවා මොනවද මේක ඇතුලේ නිෂ්පාදනය වෙනවා මොනවද දියරමය දේවල් ශ්‍රාවයන් සාමාන්‍යයෙන් පැය 24කට ලීටරයක් විතර හැදෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට දැන් බලනවා මේ හැදෙනේවල මොකද වෙන්නේ කියලා මේවා ඉතින් ඔයාලා දන්නේ නැතුවම ඔයාලගේ බඩට තමයි යන්නේ හරි බඩට යන්නේ හරි right එහෙනම් අපි ඉස්සල්ලාම anatomy එක චූට්ටක් දාගමු ඊට පස්සේ disorders වලට යමු ටක් කරලා දාගමු අපි ටිකක් වැඩිපුර කරන්න වෙනවා හරි right මෙහෙම දාගන්න anatomy and physiology of the nose කියලා දාලා මෙහෙම දාන්න anatomy කියලා දාන්න පස්සේ disorders වලට යමු right මෙහෙම දාන්න one of the two primary entry points for oxygen හරි oxygen එන්න වැදගත් වෙන ස්ථාන දෙක entry points දෙක ඊළඟට දාගන්න nasal septum ඒක මොකද කරන්නේ nostrils දෙක වෙන් කරන ආවාරය nasal septum ඊට පස්සේ turbinates කියලා කියනවා ඒවා මොනවද layers of the bone හරි within each nasal chamber හරි හැම nasal chamber එකක්ම ඇතුලේ තියෙන මොනවද අස්ථිමය ස්තර තුනක් හරි turbinate ඒක තියෙනවා superior middle inferior කියලා තියෙනවා ඔබ අහන්නේ ඔයාලගෙන් කරලා දැනගන්න මොනවද එහෙනම් nostril දෙකේ entry point දෙක ලිව්වා nasal septum ලිව්වා turbinate ලිව්වා ඒ ඇති හරිනේ right ඉදිරියට යන් එහෙනම් ලියාගත්තද නැද්ද හරි දැන් ඉස්සරහට ඊට පස්සේ දාගන්න there are four sinuses මම කියන එකම ලියාගන්න there are four sinuses sinus එකක් කියන්නේ මේ තියෙන්නේ හරි ඒකෙන් දෙකක් frontal sinus හරි frontal කියන්නේ මේ eyeball දෙක උඩට මේ කුහරයට ඉහළින් තියෙන දෙක frontal sinus ඒක දාගන්න මොනවද air filled cavities කියලා ලියාගන්න air filled cavities ඔයාලා නිකන් ඔක අවුල් වගේ නම් ගන්න මේක දාගන්න ඔතන හිතන්න දෙයක් නැහැ මෙන්න දාගන්න කීපුර එකේ මොකද දාගන්න මේ හරලේ මේ දාගන්න ඉතින් හරි ඇස් ගිල්ල එක දාගන්න හරි මෙතනින් හරි නහය දාගන්න මේ දෙපැත්තේ තියෙනවා සයිනස් දෙකක් මේ දෙපැත්තේ තියෙනවා සයිනස් දෙකක් මේකට කියනවා frontal sinus හරිද මේවට කියනවා maxillary sinus frontal sinus එක filled with air කියලා ලියාගන්න හරි හරිනේ right ඒ ඇති ඊට පස්සේ
preparation assessment ඉව ඕනේ right අපි දාගමු ඊට පස්සේ මේ විදිහට disorders of the nose දාගන්න පළවෙනි එක smelling disorders smelling disorders එයාට දාගන්න anosmia හරි මියා කියන්නේ සුවඳ කියන එක හරි ස්මෙල් කියන එක හරි නෝස් කියන්නේ නොස් කියන්නේ හැම වෙලේම ගඳ ඔස් කියලා කියන්නේ අපි හරි ඔස් කියන්නේ ගඳ නෝස් කියන එක හරි එන් කියන්නේ උතර වවල් එකක් ඕ එක තියෙන හින්දා අපි ඒ දාන්නේ ඒස්මියා කියලා කියන්නේ ඕනේ ඒක වවල් එකක් තියෙන හින්දා අපි එන් අකුරක් දානවා හරියට disconnect නම් ඉන්ටර්නෙට් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මාව ඇහෙනව නේද ඔයාලට ඇහෙනවද මාව ඔව් සර් ඇහෙනවනේ මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ පොඩි අවුලක් ඉඳ තමයි මේක උනේ හරි අපි යමු මෙතෙන්ට ඔයාලා ලියදී හිටියේ disorders නේද right ඒකේ පළවෙනි disorder එක තමයි හරි මේක පේනවනේ මේක පළවෙනි disorder එක තමයි අපි කතා කරේ right smelling disorders ඒ අර්ථේ anosmia හරි dysosmia distorted sense of smell හරි hyperosmia ඊට පස්සේ presbyosmia right ඒ ඇති ලියාගත්ත නේද ඔක right ඊළඟට යන්න අපි එනවා drugs acting on the nose හරි නාසය මත බලපාන ඖෂධ හරි ඉතලාම අපි යන් nasal allergy වලට දෙන drug හරි nasal allergy කියලා දාගන්න අදනම් කනෙක්ෂන් එක හරියම අන්ස්ටේබල් හරි රයිට් nasal allergy ඇත්තටම nasal allergy එකට අපි මොනවද දාන්නේ හරි nasal allergy එකට අපි දාන බෙහෙත් වර්ග මොනවද අපි බලමු මොනවද දාන්නේ කියලා සාමාන්‍යයෙන් nasal allergy එකක් කියන්නේ මොකද්ද nasal allergy එකක් කියන්නේ නහයට මොන හරි දෙයක් ඇතුල් වෙලා ඒක නිසා හිස්තනින් ශ්‍රාවය වෙලා ඒ නිසා මොන වෙන්න පුළුවන්ද සෛලවල ප්‍රදාහයට ලක් වෙන්න පුළුවන් ඕක තමයි nasal allergy කියන්නේ මේ ප්‍රදාහින්ද ශ්‍රාවයන් වැඩි වෙන්න පුළුවන් හරි අපි ඔකට කියනවා nasal allergy එකක් කියලා ඉතින් මේ වගේ එකට අපි පාවිච්චි කරන විශේෂ ඩ්‍රග්ස් ටිකක් ඔයාලා සාමාන්‍ය දැනුමින් කියන්න පුළුවන් ඔයාලා දන්න ඩ්‍රග්ස් මොනවද කියලා හරිද nasal allergy එකට අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ මොනවද topically use කරන corticosteroid තමයි පාවිච්චි කරන්නේ හරි දැන් කට්ටිය දන්නවා topically පාවිච්චි කරන corticosteroid මොනවද කියලා බලමු කියමු එක එක්කෙනා බලන්න දන්නේව topically අපි nasal spray එක පාවිච්චි කරන steroid කියනවනේ අහලා තියෙනවා හරි Flomist කියයි brand name තියෙනවා Flomist කියයි එක එක ඒවා තියෙනවා එකක් දෙකක් කියන්න බලන්න corticosteroid එකක් දෙකක් ඔයාලා දන්න අපි කොහොමද ඔබ දන්නේ නේද හරි ඇත්තටම මේකෙදි පාවිච්චි කරන්නේ මොනවද corticosteroid ඒ කියන්නේ topically පාවිච්චි කරන ඒවා අනිත් තමයි oral antihistamine පාවිච්චි කරනවා ඒකක්වත් කියන්න බලන්න දන්නවනේ nasal allergy එක පාවිච්චි කරන ඒවා
මොනවද topical corticosteroid අනිත් එක oral antihistamine මොනවද වෙන්නේ කියන්නේ nasal allergy වුණාම ශ්‍රාවයන් වෙඩි නහයෙන් ගන්නවා අපි මොනවද බොන්නේ orally මේ ඉංග්‍රීසි වාක්‍යය මාපුවා histamine ඉන්නේ antihistamine ඉන්නේ Cetirizine. මොනවද Cetirizine. Cetirizine. cetirizine ඔය තියෙන්නේ ආය පොඩි ළමයි පවා දන්නේ පිරිටන් පිරිටන් cetirizine ඔය වගේ දේවල් තමයි ගන්න antihistamine වල තව තියෙනවා උතරින් යාර ගියා බෙක්සෝපෙනඩින් ඔහොම ගොඩක් තියෙනවා හරි ස්ටීරොයිඩ් එකක් කියනවා නහයට දාන nasal spray එකක් drop එකක් ස්ටීරොයිඩ් තියෙනවනේ මොනවාද betamethasone හරි fluticasone mometasone හරි ඕවා මොනවද nasal spray සහ drop හරි right එහෙනම් අපි nasal allergy එකට පාවිච්චි කරන්නේ මොනවද අනිවාර්යයෙන්ම topical පාවිච්චි කරන corticosteroid සහ oral antihistamine තමයි පාවිච්චි ලියා ගන්න nasal allergy ඒ යටතේ දාගන්න treat with මගේ තේ එකත් එක මම බොනවා treat with topical nasal corticosteroid topical nasal corticosteroid and oral antihistamine oral antihistamine හරි ඉස්සරම පාවිච්චි කරපු එක තමයි antihistamine විදියට orally ගත්තේ ඕවා ඉන්න කලින් මොනවද ඇසිලාස්ටින් සහ ලෙවෝකාබස්ටින් මොනවද ඇසිලාස්ටින් levocarbastine හරි දාගන්න ඇසිලාස්ටින් and levocarbastine ඊට පස්සේ දාන්න මෙහෙම එකක් තියෙනවා ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ලා නම් තියෙන්නේ මේ අයට දෙන්න හොඳ නැහැ මොනවද ස්ටීරොයිඩ් ටොපිකල් දේවල් අයි ස්ටීරොයිඩ් මත සුද්ධ ජීවීන් ක්‍රියාත්මක නැහැ අයි හේතුව ස්ටීරොයිඩ් වලට අපේ ඉමුන් සිස්ටම් එක අඩපණ කරනවා ඒතකොට මොකද වෙන්නේ බොහොම පහසෙන් සුද්ධ ජීවීන්ට මොනවා කරන්න පුළුවන් පහසෙන් වර්ධනය වෙන්න පුළුවන් ඒ නිසා ඉන්ෆෙක්ෂන් එකක් තියෙන වෙලාවට අපි ස්ටීරොයිඩ් දාන්නේ ඉන්ෆෙක්ෂන් එකේ ප්‍රතිඵලයට තමයි සිටුේෂන් වැඩි වෙද්දි තමයි අපි ස්ටීරොයිඩ් දෙන්නේ. අපි ඕරල් එකක්වත් ගන්න නැහැ ඉන්ෆෙක්ෂන් තියෙද්දි. ප්‍රතිතරොන්න බොන්න එපා කියන්නේ. ඇයි ඒ? විභාග ටක් ගාලා සුද්ධ ජීවීන්ගේ ලෙවල් එක වැඩි වෙනවා. අපේ ඉමුනිටි එක අඩු වෙනවා ස්ටීරොයිඩ් වලට. ඒකයි. හරි දාගන්න පොඩි තරුවක් දාලා විශේෂයෙන්. Corticosteroids should be avoided. Corticosteroids should be avoided in the presence of infection corticosteroid should be avoided in the presence of infection and also after nasal surgery ඒ වගේම nasal surgery එකක් කරලා පස්සේ ස්ටීරොයිඩ් දාන්න නැහැ and also after nasal surgery තව අවස්ථාවක් තියෙනවා TB තියෙන කටට දෙන්නේ නැහැ TB තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාටත් දාන්න නැහැ ස්ටීරොයිඩ් අයියේ තවත් දෙනවා
සමාව දාලා also in pulmonary TB in pulmonary TB දැන් TB වල දැන් ඩ්‍රග්ස් කියම හැමෝම කියයිනේ TB වල දැන් ඩ්‍රග්ස් කියවුවොත් කියයිනේ මොනවාද හර්ෂණී කියන්න බලන්න TB drug anti TB drug anti TB drug කියන්න බලන්න හර්ෂණී නැද්ද anti TB drug ඒ මතක නැහැ මතක නැහැ Eosinamide, මතකද TB drug eosinamide, eosinamide. ආ ඉතුරු ටික මතක නැහැ. පෙරිස් නේද ආස? පෙරිස් මතකද ඉඩසෙනමයිඩ් එතම්බියුටෝල් රිෆැම්පිසින් අයිසෝනියසින් ස්ට්‍රෙප්ටොමයිඩ් තමයි. මතක තියෙන්නේ හරියන්නේ නැහැ හරි දාගන්න ඒකද අපි මේක දෙන ඩ්‍රග්ස් ටික දාගන්න හරි මොනවද ටොපිකල් කොටිකෝස්ටීරොයිඩ් කියන්න බලන්න දැන් දන්නේ රටක් ගාලා බෙක්ලමෙතසෝන් බෙක්ලමෙතසෝන් හරි ආය බීටාමෙතසෝන් බීටාමෙතසෝන් නේසල් ස්ප්‍රේ එක තියනවා නේද බීටාමෙතසෝන් ඊට පස්සේ ඩෙක්සාමෙතසෝන් ඩෙක්සාමෙතසෝන් හරි ඩෙක්සාමෙතසෝන් තා ප්ලෝටිකසෝන් හරි මොමෙතසෝන් ලියුඩිටනයිඩ් ප්ලූටිකසෝන් මොමෙතසෝන් ලියුඩිටනයිඩ් හරි අපි පැට්ටක් ගාලා ලියාගමු තව ගොඩාක් තියෙනවා මේ නෝට් එක අපි අද ඉවර කරමු හරි දාගන්න මේ එතකොට සර් කෝටිකෝස්ටරයිඩ් අපි දෙන්නේ මොනවටද? කියන්නේ මොකේටද දෙන්නේ? මොකද කියන්නේ ඒකේ ඒ කෝටිකෝස්ටරයිඩ් වල සර් එතකොට ඒකේ මේ කියන්නේ ඉන්ඩිකේෂන් මොනවද සර්? ඒ කියන්නේ ඒක දෙන්නේ අපි නේසල් ඇලර්ජි මේක ඉන්ඩිකේෂන් එකක් හරි තව ඇස්මා වලට එක එක ඒවා අපි පාවිච්චි කරනවානේ හරි ට්‍රාන්ස්ප්ලාන්ට් කරද්දී හරි ඔකුගඩු ට්‍රාන්ස්ප්ලාන්ට් කරද්දී හයි ඩෝසස් දෙනවා මේ වගේ හරි ඇස්මා වලට පාවිච්චි කරනවා මේ අපි කතා කරන්නේ නේසල් ඇලර්ජි සම්බන්ධයෙන් නේසල් ඇලර්ජි එකක් ආවොත් ටොපිකලි අපිට මොනවද නේසල් ස්ප්‍රේ හරි නේසල් ඩ්‍රොප් හරි දාන්න පුළුවන් මේ වගේ හරි බෙක්ලමෙතසෝන් නේසල් ඩ්‍රොප් හරි බීටාමෙතසෝන් නේසල් ඩ්‍රොප් හරි dexamethasone nasal drop fluticasone nasal spray තියෙනවා mometasone nasal spray තියෙනවා හරි මේවා ඔක්කොම topically පාවිච්චි කරන corticosteroid ඒවා nasal allergy වලට පාට එක ඉන්ඩිකේෂන් එක විතර nasal allergy කියන්නේ disconnect වෙයි ආපහු කනෙක්ට් කරගන්න තේරෙනවද